समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदम् धम्मश्रवण कालो अयं पदन्ता धम्मश्रवण कालो अयं पदन्ता धम्मश्रवण कालो अयं वदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधु 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 श्रद्धा संपन्न පින්වතුනි අද දවසේදී තාමත්ම ඉහළ චේතනාවක් මුල් කරගෙන අද දවසේදී ධර්ම ශ්‍රවණය කරන්නට ඔබ සූදානම් වෙනවා. ලෝකයේ තියෙන දාන අතරින් ධර්ම දානය තමයි අති උතුම්ම දානය ලෙස අප අමාමෑණී බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා වදාළේ. ඒ නිසා දවසේදී මේ විජය මෛත්‍රී වැඩිහිටි නිවාසය ආශ්‍රිත කරගෙන ඔබ හැමදෙනාම සූදානම් වන්නේ ඔබ දන්නා හෝ ඔබ නොදන්නා හෝ ධර්ම කාරණාවන් කීපයක් ගැන සාකච්ඡා කරන්න. අද දවසේදී මේ ඊ타ත්ම සුවිශේෂී පුණ්‍ය කටයුත්ත ඊ타ත්ම සුවිශේෂී කාරණා කිහිපයක් මුල් කරගෙන සිදු කරන්නට ඔබ සියලු දෙනා සූදානම් වෙනවා. අද දිනේදී පින්කම් සිදු කරනු ලබන්නේ වැලිය පදිංචි අසන්ත මහතා ඇතුළු පවුලේ සියලු දෙනාගේම අපේක්ෂාවන් මුල් කරගෙනයි. අපි ඒ එතුමන් ඇතුළු එතුමන්ගේ පවුල් හැමදෙනාටම නිරෝගී සම්පත්තිය උදා වේවා කියලා පළමුව ප්‍රාර්ථනා කරගෙන ඉන්න කැමතියි. අරමුණක් විදියට වයි සීලවතිද සිල්වා ආදරණීය ආත්තම්මාගේ 86 වෙනි උපන්දිනය අද දවසේදී යෙදී තිබෙනවා. අවුරුදු 86ක් ජීවත් වෙන මේ ආදරණීය අම්මට තවත් බොහෝ කාලයක් දීර්ඝායු ලැබේවා කියලා අද දවසේදී අපි ප්‍රාර්ථනා කරගෙන ඉන්නට කැමතියි. ඒත් එක්කම විරාජ් මදුෂ්ක ආදරණීය සහෝදරයාට පින් අනුමෝදන් කරන්නට අපි අද දවසේදී සූදානම් වෙනවා. විරාජ් මදුෂ්ක ආදරණීය සහෝදරයා පින් බලාපොරොත්තුෙන් සිටිනවා නම් අද දවසේදී මේ කරගන්නා වූ Tamanගේ ආශිර්වාදාත්මක බොදු සිතුවිල්ල අපි පිනක් ලෙස විරාජ්ට අනුමෝදන් කරන්නට සූදානම්. මේ කරුණු කාරණා කිහිපය මුල් කරගන්නකොට මම අද දවසේදී මාතෘකා විදිහට අරගත්තෙත් දෙමාපියන්ට සැලකීම. මාතා පිතු උපස්ථානං කියන මාතෘකාව තමයි අද දවසේදී මාතෘකා විදිහට මම අරගත්තේ. අවුරුදු 86ක් ආයු වළඳන මේ ආදරණීය සීලවතී අම්මා තවමත් ජීවත් වෙනවා පෙර කරපු කුසල් නිසා. ඔව්. දීර්ඝායු සම්පන්නිය ලැබේවා. අවුරුදු 86ක් වුණාට අවුරුදු 50ක පෙනුමක් තියෙනවා. ඒක තමයි පින්වන්තකම කියන්නේ. පින්වන්තකම කියන්නේ අන්න ඒකයි. හැබැයි විරාජ් මදුසංක ජීවිතයේ ඊටමත්ම අඩු කාලයකින් මේ කොලේ තියෙන විදිහට ජීවිතේ සමුදුන්නා. ඒක තමයි කර්මයේ හැටි. තවත් කාරණාවක් අද දවසේදී මාතෘකාව විදිහට මාතා පිතු උපත්ථානම් පුත්ත දාරස සංගවෝ අනාකුලාච කම්මන්තා එතන් මංගල මුත්තම. මංගල කාරණාවක් දෙමාපියන්ට සැලකීම. මංගල සූත්‍රයේ තියෙන පස්වෙනි ගාථාව තමයි මේ මම අද තෝරාගත්තේ. මාතා පිතු උපච්ඡාන මොකද්ද? දෙමාපියන්ට උවටැන් කිරීම. ඒක මංගල කාරණාවක්. අද දවසේදී දෙමාපියන්ට උවටැන් කිරීම මංගල කාරණාවක් විදිහට දකින පිරිස බොහෝම අල්පයි. ඒ නිසා මේ මංගල කාරණාව කෙසේ වෙතත් ඒ යුතුයකම ඉටු කරන්නට අද දවසේදී අපේ සමාජීන තරුණ තරුණියන් වැඩිහිටියන් බොහෝ පිරිසක් සූදානම් නැති නිසා තමයි දවසෙන් දවස මේ ලංකාව පුරාම වැඩිහිටි නිවාස මෙතන වගේ ඉදි වෙන්නේ. දරුවෝ හදනවා, වදනවා, කැතකුණු අත ගන්නවා, අම්මලා වයසට ගියාට පස්සේ දරුවන් බවට පත් වෙනවා. ඕක තමයි ජරා ජීර්ණ වෙනවා. Taman තනියෙන් වැඩක් කරගන්න බෑ. අම්මා බලු කූඩුවක දාන සමාජයක් මේ බෞද්ධ රටක මේව සිද්ධ වෙද්දි
බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අවුරුදු 100ක් පුරාම තමන්ගේ අම්මා එක උරහිසක අනිත් උරහිසේ තමන්ගේ තාත්තා තියාගෙන අප උපස්ථාන කරත් අම්මා කෙනෙකුටයි තාත්තා කෙනෙකුටයි අපි කරන්න ඕනේ යුතුයකම් ටික උවටන් කරන්න ඕනේ කාලේ ඒත් මදි කියලා. එක උරහිසක අම්මා ඉන්නවා. අනිත් උරහිසේ තාත්තා ඉන්නවා. එහෙම කරලත් මේ දේවල් අපිට දීපු සෙනෙහස අපිව ඇරිදැඩි කරමු ණය ගවන්න බෑ. ඒක තේරුම් අරගන්න අපි හරිය පරක්කුයි. අම්මා මරණකම් බලාගෙන ඉන්න සහෝදර සහෝදරියෝ ඉන්නවා. අම්මා මරණකම් බලාගෙන ඉන්න පුතු ඉන්නවා. තාත්තා මරණකම් බලාගෙන ඉන්න අය ඉන්නවා. එහෙම සමාජයක මගේ අම්මා අද දවසේදී ඉන්නේ කොතනද? දෙඩ සත්කාරයකේ තමයි මේ වෙනකොට බෙහෙත් ගන්න. ඊයේ හවස ඊයේ රාත්‍රී පපුව අමාරුවක් හැදුනා. අම්මා දැන් දෙඩ සත්කාරයකට ඇතුළත් කරලා තියෙනවා. පුතෙක් විදියට බුදු ශාසනයට පූජා කරපු පුතෙක් විදියට මම හැම වෙලාවෙම අම්මට මතක් කරපු දෙයක් තමයි ඉපදෙනව නම් මැරෙන්න ඕන. තාත්තා නැති වුණේ අවුරුදු 15කට කලින්. දැන් අම්මා අවුරුදු 77ක්. එතකොට අම්මට වඩා ගොඩක් බාලයි. අම්මා දැන් අවුරුදු 86ක්. මේක තමයි ජීවිතේ. මෙන්න මේක තීරුම් අරගන්න අපි කැමති වෙන්නේ නැහැ. හැමදාම ඉන්න බලාපොරොත්තුෙන් අපි මේ හැමදේම එකතු කරගන්න. ඉඩම්කඩම් වාහන බිල්ඩින් මේ හැමදේම එකතු කරලා අපි ජීවත් ඊළඟ භවය වෙනුවෙන් එකතු කරගන්න තියෙන දේවල් එකතු කරගන්නේ නැතුව අනවශ්‍ය දේවල් වෙනුවෙන් අපි කාලය යොදලා කාලය විඩංගු කරලා අපි යනකොට යන්නේ පෙරේතෙක් වෙලා සතර අපායට වැටිලා ඒ වගේ මොන හරි සතර අපායට තමයි අපි පාර කපා ගන්න. ඉතින් ඒ නිසා අපිට බුද්ධියක් තියෙන්න ඕනේ මේ ජීවිතය තුල තීරණ වයසින්දලම දැහැමි පරිසරයක ජීවත් වෙන්න. සීලය තමයි අංක 1. අපි පුරුදු පුහුණු කළ යුත්තේ සීලය. එහෙම නැත්නම් ඉරිෂ්‍යාව ක්‍රෝධය නෙමෙයි. දැන් අම්මලා තාත්තලා මෙතන ඉන්න බහුතරයක් ඉන්නේ. මේ පුංචි දරුවෝ 3-4 දෙනා ඇරුණාම සදෑ සමය ගත කරන පිරිසක්. සදෑ සමය කියලා කියන්නේ මොකද්ද? ජීවිතයේ අවසාන භාගය. දරුවෙක් වෙනකොට ජීවිතයේ ආරම්භය. වැඩිහිටිය මේ තරුණ වියටපත් වෙනවා. වැඩිහිටියෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ අපි ක්‍රමක්‍රමයෙන් අවුරුදු 35 40 50 60 ගෙවාගෙන මේ යන්නේ කොතෙන්ටද? අර 4 සීමාවට යන්නේ. ඒ කියන්නේ පුංචි ඉඩක අපේ මිනිය වලලෙන් දැන් අපි මේ යන්නේ. මිනිය වලලා වුණාට පස්සේ මේක පොළොවට පස් වෙනවා. ඒක කවුරුත් හිතනවද? නෑ. මැරෙන්නෙත් නෑ. අපි කවදාවත් මරන්නත් බෑ. අපි කවදාවත් මේ ලෝකෙන් ඈත් වෙලා යන්නෙත් නැහැ. එහෙම හිතන කට්ටිය ඕන තරම් ඉන්න සමාජයේ. අන්න එයාලා තමයි සතර අපායේ දොර ඇරලා තියෙන්නේ. මම නිරන්තරයෙන් කියන දෙයක් තමයි මේක පුරුදු පුහුණු කරන්න ඕන දෙයක්. බුදු දහම තුල කියන්නේ එකයි පුරුදු පුහුණු කරන්න කියලා. මොකද්ද? සීලවන්ත බව. බුදුහාමුදුරුවෝ කියන්නේ දවස් ගානේ පන්සලට ගිහලා බුදුහාමුදුරනේ මල් පහන් පූජා කරන්න කියලා. බුදුහාමුදුරුවෝ කියන්නේ දවස් ගානේ දහම් දෙන්න කියලා. බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ වෙන දේවල් කරලා මේ තමන්ගේ ධනය වියදම් කරලා විවිධාකාර මේ පන්සල් හදන්න චෛත්‍ය හදන්න ස්වාමින් වහන්සේලාට මේ උවටන් කරන්න කියලා කියන්නේ නැහැ. කියන්නේ මොකද්ද? gedara ඉන්නව බුදුන් බලා ගන්න. බුදු පහන gedara පත්තු කරනවා. හැබැයි gedara බුදුන් වැඩ ඉන්න බුදුන් දිහා බලන්නේ නැහැ. කවුද gedara බුදුන්? අම්මා, තාත්තා. මේ උදාහරණේ බුදුරජාණන් වහන්සේ දෙන්නේ අවුරුදු 100ක් තමන්ගේ එක හොරහිසක අම්මා අනිත් හොරහිසේ තාත්තා පියාගෙන වටන් කරනවා බෙහෙත් පොනවා නාවනවා කැතකුණු මේ පිටේම මේ පිට පුරාම ඇති මේ යනවා අම්මටයි තාත්තටයි ඒව කිසි දෙයක් කැතක් හිතන්නේ නැහැ මේ රත්තරන් පුතා තාත්තට අම්මටයි සලකනවා අන්න එහෙම මේක උදාහරණයක් විතරයි. එහෙම කරලත් අම්මටයි තාත්තටයි කරන්න තියෙන යුතුයකම් අපිට කරලා ඉවර කරන්න බෑ කියලා බුදුරජාන් වහන්සේ කියන්නේ. දේශනා කරන්නේ. උන්වහන්සේ පළමු නියත විරණ ගත්තේ කහකින්ද? අම්මගේ මාතෘපෝෂක ජාතකයව දවස් 7ක් තිස්සේ මුහුදේ නැවකරලා දවස් 7ක් අම්මා උරහිසේ තියාගෙන පීනන්නේ කොහරද? මේගොල්ලෝ පීනනවා. පීනලා පුතේ උඹේ ජීවිතේ බේරා ගනින් දැන් මම මහලුයි මම දැන් වයසක කෙනෙක් මම කරතියන් ගිහලා ඔබ
ජීවිතේ නැති කරගන්න එපා. එහෙම කියද්දි නෑ අම්මා බේර ගැනීම තමයි මගේ එකම අරමුණ මම පීනනවා කියලා දවස් 7ක් තිස්සේ අපේ බෝසත්ත්වයාණන් පළමු නියත විවරණය ගැනීම තුල මේ කටයුත්ත කරා. එදා ඉදන් තමයි අදහසක් ආවේ ඔළුවට මම මේ ලෝක සත්වයා බේර ගන්නට බුද්ධත්වය ලබා ගන්න ඕනේ කියලා. ඒ කවුද කිව්වේ? කවුද පෙළඹෙව්වේ? ආදරණීය මෑණියා අම්මා. පුතේ උඹ පුදුමාකාර දරුවෙක්. උඹේ ජීවිතය ගැන මොකක්වත් නොහිතා උඹ මාව බේරගෙන ගොඩට ආවා. මෙන්න මේ විදියට මිනිසුන්ගේ දුකෙන් ගලව ගන්න උඹ මේ ලෝක සත්වයාට පිහිට වෙන්න පුතේ උඹ බුද්ධත්වයට පත් වෙයන්. අන්න එදා ඒ සිතුවිල්ල අම්මට දැම් අම්මා දාපු සිතුවිල්ල තමයි 20 අසංකේයයක් පුරාවටම අරගෙන ඇවිල්ලා අපේ බෝසතාණන් වහන්සේ අපට ඒ ධම, ඒ ධර්මය, ඒ දර්ශනය කියලා දුන්නේ. අම්මා තාත්තට සලකන එක ලොකු අමාරුවක් නෑ. මට මතකයි පුංචි ගමක ඉපදුණු අපි මාතර කියන දුප්පත් ගමේ ඉපදුණු මම හරිම දුප්පත් පවුලකින් ඇවිල්ලා මගේ ආච්චි අවුරුදු 88ක් 89ක් විතර ආයු වැළඳුවා. ජීවත් වුණා. අපේ ගෙදර මූලිකත්වයේ ගෘහ මූලිකය කවුද? තාත්තවත් අම්මවත් නෙමෙයි ආච්චි. ආච්චිගෙන් අහලා තාච්චි කියන දේ තමයි අපේ ගෙදර සිද්ධ වෙන්නේ. ඒ නිසාම අපිට හොඳ බෞද්ධ පරිසරයක් තිබුණා. බුදු මැදුරක් ගෙදර ඉස්සරහා කාමරේ බුදු කාමරේ. ඒ කාමරේ නම බුදු කාමරේ. දැන් බුදු කාමර තියෙනවද ගෙවල් වල? නෑ. හැබැයි සර්වන්ගේ කාමරේ තියෙනවා. වැඩකාරයට කාමරයක් හදන ප්ලෑන් එකේ. එහෙම නැද්ද පින්වතුනි? තියෙනවා. වැඩකාරයට වෙන් කරලා දෙන කාමරයක් බුදුන් වැඩකාරයන්ට වඩා පල්ලෙහාට දාලා. බුදු කාමරයක් හදන ප්ලෑන් වල නැහැ. අන්න එතනින්ම පේනවා මේ බුද්ධ ශාසනයේ තියෙන පරිහානිය පිරිහීම කොච්චරද කියන එක. බුද්ධ ශාසනය රැක ගැනීමේ යුතුයකම තියෙන සංඝයා වහන්සේලාට විතරක් නෙමෙයි. සංඝයා වහන්සේලා පමණක් නෙමෙයි බුද්ධ ශාසනය රැක ගන්න ඕනේ. සදහවත් පින්වත් මේ උපාසික උපාසිකාවන් නැත්තම් බුද්ධ ශාසනය රැකෙන්නේ නැහැ. බුද්ධ ශාසනය තුල ප්‍රදාන කරන කාණ්ඩායම් 4ක් ඉන්නවා. භික්ෂු භික්ෂුණී උපාසික උපාසිකා. උපාසික උපාසිකාව කියුවේ කවුද? ඔබලට. පස්පා වලින් වැළකීලා සීලේ පිහිටන ඔබ උපාසිකෙක් උපාසිකාවක්. ඔබ තමයි මේ බුද්ධ ශාසනය රැක ගන්න ඕනේ. ඒ බුද්ධ ශාසනය රැක ගැනීම තුල අපිට මාර්ගය පෙන්වන්න පුළුවන් මේ ස්වාමින් වහන්සේලාට ගෞරවනීය ස්වාමින් වහන්සේලාට. අපේ ගෙදර බත් පිඟාන ඉස්සල්ලාම බෙදුනේ කාටද? අපේ ආච්චිට. ආච්චිට බත් පිඟාන බෙදලා තමයි අපේ අම්මා තාත්තට බත් පිඟාන බෙදන්නේ. දැන් ඉන්න සමාජයේ පුළුවන් කමක් තියනවද තමන්ගේ රෙද්දයි හැටයි අඳින අම්මා යාළුවෙකුට පෙන්නන්න බෑ. අම්මා ඉන්නේ අන්තිම කාමරේ. ගෙදර තියෙන ඉස්සරහම කාමරේ නෙමෙයි කවුරුවක්වත් යන්නේ නැති මදුරුව කකා කාමරේ. පහුගිය කාලේ ඕන තරම් දකින්න ඇති අම්මලා තාත්තලා කොයිතරම් බලු කූඩු වල හිටියද කියලා. බලු කූඩු වල හිටියද කියලා. මොකද හේතුව අම්මා ජරා කරගන්නවා. අම්මට බෙහෙත් ටික පොවන්න ඕනේ. කල්පනා කරේ නැද්ද? කල්පනා කරන්න උනේ නැද්ද? කොයිතරම් අම්මලා තාත්තලා නිදිමරුවද? එහෙම නිදිමරපු අම්මලා තාත්තලා මෙතන ඉන්න ඕනේ. තමන්ගේ දරුවෝ වෙනුවෙන්. සමහර වෙලාවට කසාද බැඳලාත් නැතුව ඇති. හැබැයි කසාද බැඳලා නැත්තම් තමන්ගේ අම්මා සලකපු තාත්තා සලකපු විදිහට හිතට ගන්න. ඔබතුමාලා ඔබතුමියලා අම්මලා තාත්තලා තමන්ගේ දරුවන්ට සලකපු විදිහ හිතට ගන්න. හැබැයි අපි අනිත් පැත්ත හැද බලන්න ඕනේ මේකේ. දරුවෝ හදන්න පින තිබ්බා. දරුවෝ වදන්න පින තිබ්බා. ඒ සියල්ලටම අපට වාසනාවක් තිබ්බා. හැබැයි අපි එක වාසනාවක් අරගෙන ඇවිල්ලා තිබ්බේ නැහැ. මොකද්ද? දරුවන්ගෙන් සැලකිලි ගැනීමේ වාසනාව පින අපේ ගාව නැහැ. ඒ නිසා මේක එක පැත්තක් නෙමෙයි මේ කාරණාවල තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවුරු හරි කෙනෙක් අඩු ආයසෙන් මැරෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා නොකරත් අපේ බුද්ධිය අපේ ප්‍රඥාව තුළ අපි ඒක දිනු කරගත්ත කාරණාවක්. කවුරු හරි කෙනෙක් යනවා කවුරු හරි කෙනෙක් පාරේ යද්දි ඇක්සිඩන්ට් වෙනවා. අන්තරක ලක් වෙනවා. තරුණ දරුවෙක්. මොකද්ද වෙන්නේ? වාහනේ කුඩු කරනවා අර
ඩ්‍රයිවර්ට ගහනවා, මරනවා, කපනවා, කොටනවා සියල්ල කරනවා. හැබැයි කරුවත් හිතුවේ නෑ මේ පෙර කරපු අකුසලයක ප්‍රතිඵල තමයි මේ භාරදී කර්මයේ විසින් ඵලසම් වෙන්නේ කියලා. මුගලන් හාමුදුරන්ට හොරු 500ක් එකතු වෙලා ගහලා අපවත් කරන්න සූදානම් කරනකොට අජාසත් රජුරෝ තමයි ඒ වෙනකොට හිටියේ. අජාසත් රජුරන්ට මේක කන වැටිලා මම කලින් දවසකත් මේක ගැන මතක් කරා. අද දවසේදී උදාහරණයක් ලෙස මම මේක කියන්නම්. අජාසත් රජුරන්ට මතක් වෙනවා හරි ආදරණීය කෙනෙක් මේ ස්වාමින් වහන්සේලාට මේ අජාසත් රජුරු කලින් පීතෘ ඝාතකයෙක් වුණාට පහු කාලීනව බුද්ධ ශාසනයේ ජීවත් වෙච්ච කෙනෙක්. අජාසත් රජුරන්ට කන වැටෙනවා මුගලන් මහරහතන් වහන්සේ අපවත් කරන්න සැලසුම් කළ තියෙන මේ හොරු කියලා. මේ හොරු ටික ගහලා මුගලන් හාමුදුරුව අපවත් වෙන තරමට ඇටකටු ටික කුඩු කරා. ඒ මොකක් නිසාද? අවුරුදු 100කට කලින් ආත්ම 100කට කලින් මුගලන් මහරහතන් වහන්සේ තමන්ගේ බිරිඳගේ කියුම් බස් අහලා ඇස් දෙක නොපෙනෙන තාත්තයි අම්මයි කැලේට අරගෙන ගිහිල්ලා හොරු ගහන විදියට හොරු ගහන විදියටම ඇස් දෙක පේන්නේ නැති අම්මයි තාත්තටයි හොඳටම පොළු වලින් ගහලා මැරුවා. ඒ කවුද කරේ? තමන්ගේම පුතා. ඇස් දෙක පේන්නේ නැහැ. අම්මේ අපිට හොරු ගහනවා කිය කෑග ගහ වංචාවෙන් තාත්තට අම්මටයි පෙරලා තාත්තයි අම්මයි මරපු එකේ ආනන්තරීය අකුසල කර්මයේ ඉතුරු කැල තමයි මේ විඳින්නේ. මව මැරීම, පියා මැරීම, බුදුන්ගේ ඇඟේ සැලවීම, සංඝ බේදයේ රහතන් වහන්සේලා ඝාතනය, මෙන්න මේ පහ අවිශ්චි මහ නරකාදී කල්පයක් පැහෙන්න උපකාරී වන කර්ම පහක්. සංඝ බේදය හරි ලේසියෙන් හැමෝම කරනවා. වාසිතක තවත් හාමුදුරු නමක් කෙටවීම අවිශ්චි මහ නරකාදී දුර අරගෙන ඉන්න එක හරියට. කල්පයක් කියන්නේ කොච්චර කාලයක්ද? ගණන් කරන්න බැරි කාලයක්. කල්පයක් උදාහරණයෙන් කියනම නම් බුදුහාමුදුරුවෝ කිව්වේ කල්පෙට මෙන්න මෙහෙමයි. සතපුම් 16ක ලොකු සමජත්‍රාකාර පෙට්ටියක් අරගෙන ওই පෙට්ටියට අබ ඇට ටික පුරවන්න. අබ ඇට පුරවලා අවුරුද්දකට සැරයක් ඒ පෙට්ටියෙන් අබ ඇටයක් ගන්න. හැතැම්ම 16ක ලොකු පෙට්ටියක් ඉතින් මවා ගන්න. අවුරුදු මේ හැතැම්ම 16ක් ඕනේ මෙන්න මේ ශාලාව තරම් පෙට්ටියක් ඉතින් මවා ගන්නකො. මේකට අබයට පිරුව මේ හැට පෙන්න දී අබයට 100කට සැරයක් කරගත්තාම මේක අබයි ඉර වෙනවද? නෑ. අන්න ඒ තත් වඩා වැඩි කාලයක් කල්පයක්. හරි ලේසි අපාය යන්න. අපාය ගිහින් රස බලන්න හරි ලේසි. මොකද හේතුව බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ සතර මහා අපාය මිනිසුන්ගේ මහ ගෙදර කියලා. මහ ගෙවල් තියෙන්නේ නේද අම්මේ? මහ ගෙදර තමයි අපි හැමෝම යන්නේ. එකතු වෙන්නේ මහ ගෙදරට. අවුරුද්දකට උත්සවයකට අම්ම බලන්න හැම දෙයකම යන අපි මහ ගෙදර. අන්න ඒ වගේ තමයි සතර අපාය මහ ගෙදර කරගෙන තියෙනවා. සතර අපාය මහ ගෙදර කරගෙන තියෙනවා. බුදුහාමුදුරුවෝ මේ මෞපිය උපට්ඨානය ගැන මෞපිය උවටන් ගැන පෙරුම් පුරුණ හැම සසරකම පාරමී දම් පුරාගෙන හැම තැනකදීම අම්මයි තාත්තයි අග්‍රතන තියලා තමයි කටයුතු කරේ. සතර මහා අපායට වැටෙන්න බුදුහාමුදුරු කෙනෙකුට බෑ. බුදු වෙන්න පාරමී පිරුවත් උන්වහන්සේට සතර අපාය දොර අභිවෘතයි. ඒ අම්මටයි තාත්තටයි සැලකුවේ නැත්තම්, අම්මයි තාත්තයි බලාගත්තේ නැත්තම්, බුද්ධත්වයේ වෙනුවෙන් 20 අසංකේයයක් ආවේ පාරමී පුරාගෙන. උන්වහන්සේ බෝසත් කුමාරයා විතරයි සතර අපායකට වැටුනේ නැත්තේ. තිරිසන් අපායේ පමණයි ගියේ. අපායේ නිරේ දුක් විඳින්නේ නැහැ. පෙරේතෙක් වුණේ නැහැ. හැබැයි උන්වහන්සේ තිරිසන් අපායේ පන්නා. තිරිසනෙක් වෙලා පන්නා. කුඩාම සත්වයා වෙලා බුදුරජාණන් වහන්සේ ඉපදුනේ මොන සතා වෙලාද? වටුකුරුල්ලෙක් වෙලා. වටුකුරුල්ලෙක් වෙලා ඉපදුනා. විශාලම සතා ඇතෙක් වෙලා ඉපදුනා. එහෙනම් බුද්ධත්වයට යන බෝසත් කුමාරවරයාත් මෙහෙම මේ තිරසන් අපායට වැටුණා නම් අපි කුමන කතාවද නේ?
බුදුරජාන් වහන්සේ කියනවා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට දරුවෙක්ගෙන් යුතුයකම් ඉටු වෙන්න ඕන 5ක්. ඒකේ පළමු තැන තමයි ඒ යුතුයකම් වල පළමු යුතුයකම තමයි ශ්‍රද්ධාව. මොකද්ද මේ ශ්‍රද්ධාව කියන්නේ? අම්මටයි තාත්තටයි ශ්‍රද්ධාව ඇති කරන්න ඕනේ. බුදුදහම පිළිබඳ විශ්වාසයක් ඇති කරන්න ඕනේ. අම්මයි තාත්තයි අපායක් නැහැ. නවත ඉපදීමක් නැහැ. එහෙම හිතාගෙන ඉන්නව නම් පුතාගේ දුවගේ යුතුයකම තමයි නෑ අම්මේ අපාය තියෙනවා. දිවි ලෝකේ තියෙනවා අම්මේ. මනුස්ස ලෝකේ අප උපදින්න ඕනේ. එහෙනම් පින් කරන්න ඕනේ. මේ කරුණු කාරණා ගැන අම්මට තාත්තට කියලා දෙන එක බුදුරජාන් වහන්සේ පළමු කාරණා විදිහට කියලා දෙනවා. දේශනා කරනවා. මෙන්න මේ යුතුයකම් 5 දරුවෙක්ගේ අතින් අනිවාර්යෙන් විය යුතුයි. බෙහෙත් දෙන වෙලාවට බෙහෙත් පෙත දීලා නාවල කවල පොලා මේක ප්‍රමාණවත් නැහැ. ප්‍රමාණවත් නැහැ. ඒවා ලෞකික දේවල් විතරයි. අපට ඇහැට පේන දේවල් විතරයි. හැබැයි අම්මගේ තාත්තගේ සිතුවිලි අම්මගේ තාත්තගේ හදවත දකින්න පුතුකටයි දුවකටයි පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් හදවත දකින්න බැරි ඔබ අම්මගේ තාත්තගේ හදවත පිරිසුදු කිරීමේ කාර්යය කරන්න ඕනේ. මොකද්ද හදවත පිරිසුදු කරන්නේ? ශ්‍රද්ධාව ඇති කරන්න ඕනේ. අම්මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අපායක් තියෙනවා කියලා. ඕවා මේක ඇත්ත. පිස්සුද බං ඔය කියන කතාව බොරු. අම්මා කියන්න දෙන්න බෑ අම්මට එහෙම. වයසට යනකොට සමහර අම්මලා තාත්තලා හරි මුරණ්ඩුයි. එහෙමනේ. හරි මුරණ්ඩුයි කියන දෙයක් අහන්නේ නැහැ. එහෙම කියලා අපිට අතාරින්න පුළුවන්ද? බෑ. මේ මගේ අම්මා සමහර අය උපන්දින පාටි දානවා මුළු ගමටම කියලා. හැබැයි ඉපදෙනකොට බඩවැල කඩාගෙනකොට වේදනාව විඳපු අම්මා වැඩි හිටුවා. එදා උපන්දිනේ කාගේද? එළව ගිහිල්ලා මෙලවාපු අම්මගේ තමයි උපන්දිනේ. හැබැයි S2 ඇරියේ මම. අම්මා S2 අරින්න මට අවස්ථාවක් දුන්නේ නැත්තම් මම උපන්දින සමරනවද? නැහැ. කවුද හිතන්නේ? මේ දරුවෝ මල්ලොන්ට කියන්න ඕන කාලේ දැන් ඇවිත් උපන්දින පාටි දානවා වැඩිහිටි නිවාසෙට එක්ක යනවා ඒත් එක්කම ළමා නිවාස වලට එක්ක යනවා ඒවා අපිට ෆොටෝ එකකට විතරක් සීමා වෙන අවස්ථාවන් විතරයි පින්වතුනි උපන්දින පාටි දානවා වැඩිහිටි නිවාසෙට ඇවිල්ලා හැබැයි අම්මට තාත්තට ඇඳුමක් අරන් දෙන්නේ නැහැ කින්තු පෙරාගෙන අම්මා ඉන්නවා කල්පනා කරලා බලන්න මේක ඇත්තද නැද්ද කියලා බුදුන් ගෙදර වැඩ සිටි බුදුන්ට මල් පහන් පූජා කළ යුතුයි ජීවමාන බුදුන් මේ ඉන්නවා බුදුරජාන් වහන්සේ අම්මව සමාන කරේ කාටද බ්‍රහ්මයට බ්‍රහ්මා මාතා පිතු බ්‍රහ්මයෙක් විදිහට අම්මා සලකන්නේ ගෙදර බුදුන් අම්මා ගෙදර බුදුන් අම්මා කියලා මෙතන ඉන්න අම්මලා තාත්තලාගේ දරුවෝ මල්ලෝ සහ අදාළ කරන වටපිටාවේ ඉන්න පිරිසිතුව නම් මෙතනම දිනවාස කවුරුත් නැහැ. එහෙම නේ අම්මේ? නේ? ඒක තමයි දෙපැත්තක් තියෙන කාරණාවල. සලකුණු ගන්න පින් කළ නැහැ අපි. ඒ නිසා අපිට යන්න තැනක් නැහැ. සලකන්න දරුවෝ පින් කළා නැහැ. ඒ නිසා මේ දෙපැත්ත හරි කාසියක දෙපැත්තක් වගේ. එක පැත්තක් ගැන හිතන්න එපා. හැම වෙලාවෙම දක්ෂ වෙන්න මට මේක ලැබිලා නැත්තේ පෙර කරපු අකුසලයක් නිසා. මේ දරුවෝන්ට කුසලයක් නැහැ අම්මට සලකන්න. අම්මට කුසලයක් නැහැ දරුවන්ගෙන් සැලකිලි ගන්න. ඒ නිසා එක පැත්තක් ගැන හිතලා අම්මලා තාත්තලා කවදාවත් ක්‍රෝධය වර්ධනය කරන්න එපා. වෛරය වපුරන්න එපා. පුතුන්ට දූට දෙස් තියන්න යන්න එපා. ඒක පුරුද්දක් වෙලා ගිහිල්ලා අවසානයේදී මොකද වෙන්නේ? සතෙක් සිව්පාවෙක් එහෙම නැත්නම් අපායකට වැටලා කල්ප ගානක් දුක් විඳින්න ඕන. පළමු නරකය එහෙම නැත්නම් නරක ආදී සංජීව නරකය. විහිපු ගමම්ම යම රාජ්‍යරුව ප්‍රශ්න පහක් අහලා යම රාජ්‍යරුව ඉස්සල්ලාම ඇති කරන යවන්නේ සංජීව කියන නරක ආදියට. සංජීව නරක ආදී එක දවසක් මනුස්ස ලෝකේ අවුරුදු ලක්ෂ 9ක් ඒ වගේ අවුරුදු 500ක් සංජීව කියන නරක ආදී ඉන්න ඕනේ. සංජීව කියලා කියන්නේ
යම පල්ලෝ කෑලි වලට අතපය ඉස්මස්ලේ සියල්ල වෙන් කරනවා මහ විශාල කඩුවලින් වෙන් කරද්දී අපේ කර්ම ඉවර වෙනකන් ඒව ආපහු ලීලාල වැඩෙනවා දලුලාල වැඩෙනවා අපේ ඔළුව අතපය සියල්ල කැපෙනවා ඇඟවල උඩින් ලুকু කරත්ත යනවා විශාල ගිනියම් වෙච්ච කරත්ත යනවා මේව විශ්වාස කරන්න අද සමාජයේ මිනිස්සු කැමති නැහැ මේව විශ්වාස නොකරන තැන තමයි අපායේ දොරටු විවෘත කරන්නේ ඒ නිසා අම්මා අපාය යනවට කැමතිද තාත්තා අපාය යනවට කැමතිද කැමති නැත්නම් අර කරුණු පහ ගැන අපි සාකච්ඡාවට ගත යුතුමයි. ඒ නිසා දරුවන්ට සීලය ඇති කරන්න, දරුවන්ට සීලය ඇති කරපු නැති තැනම මොකද වෙන්නේ? අම්මලා තාත්තලාට උපවටන් කිරීම දරුවෝ විහිළුවකට ගන්නවා. සද්ධාව ඇති කිරීම පළමු කාරණාව. අම්මලා තාත්තලාට හිතේ සද්ධාව ඇති කරේ නැත්නම් ඒ කරුණු පහ ඉටු කරේ නැති නිසා තමයි අම්මේ තාත්තේ අද මේ වගේ තැනක මේ වගේ බණක් අහන්න මට බණ කියන්න අම්මලාට ධර්ම දේශනා කරන්න අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඒක මගේ වාසනාව නෙමෙයි මගේ අවස්ථාව. කාස් කවුරුවක්වත් නැති මේ නිලධාරී මණ්ඩලේ නැත්තම් කිසිම කෙනෙක් නැති බෙහෙත් පෙත්තක් ගන්න නැති පහුගිය දවස්වක මම මෙහාට වැඩපු වෙලාවේ මට වැඳපු අම්මා දවස් දෙකකින් කාමරය ඇතුලේ අවසන් හොස්ම හෙළුවා. එහෙම නෑ අම්මේ. එතකොට කවුද ධර්මය ගැන කියලා දෙන්නේ ඉන්නේ? ශ්‍රද්ධාව ඇති කරන්නේ කවුද? කොයිතරම් අකුසල කර්මයක්ද මේ අපි කරගෙන තියෙන ජීවිතේ? බණ ඩිංගක් අහන්න අවස්ථාවක් නැත්තේ මොනතරම් කර්මයක් නිසාද? බණ පදයක් අහන්න අපි මේ සසර තුල විශාල පින්කමක් කරලා තියෙනවා. විශාල පින්කම් කරලා තියෙන නිසා තමයි අද දවසේදී මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුල මේ බණ පදය අහන්නේ. මේ හැම දෙයක්ම වෙන්නේ කුසල අකුසල් මත, කර්මයේ මත. අම්මා අපේ ආච්චිගේ කොණ්ඩේ එක කළු ගහක් නැහැ. සුදුම සුදුයි. අම්මා ආච්චිට වඩා බාලයි අවුරුදු 80 ගානකදී ආච්චිව නැති වුණේ. හැබැයි මේ අම්මා කොයිතරම් පින් කන්දරාවක් කරගත්තු අම්මා කෙනෙක්ද කියන එක පේනවා. අවුරුදු 86ක් කියලා කියන්නේ බුදුහාමුදුරන්ට වැඩි කාලයක් ජීවත් වෙච්ච අම්මා කෙනෙක්. අවුරුදු 80යි උන්වහන්සේ ජීවත් වුණේ. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් ආයු වලනුවා. එක කිඹුහුමක් ගිහිලා නැහැ බක්කුල මහරහතන් වහන්සේට. එක බෙහෙත් පෙත්තක් බීලා නැහැ. ඒක ඔළුවේ තප්පරයක ඔළුවේම ආරෝග්‍ය දෙලා නැහැ උන්වහන්සේට. ලෙඩක් හැදෙන්න කොහොමද කියලා උන්වහන්සේ දැනන් හිටියේ නැහැ. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් ආයු වලනුවා. පළමු කාරණා මොකද්ද? සද්ධාව ඇති කිරීම. දෙවෙනි කාරණා විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ මොකද්ද පින්වතුනි? දෙමාපියන්ට සීලවන්ත බව ඇති කිරීම. පළමු කාරණාව සද්ධාව, දෙවන කාරණාව තමයි සීලවන්ත බව ඇති කිරීම. සද්ධාව තියෙන තැන සීලවන්ත බව ඉබේම උපදිනවා. ශ්‍රද්ධාවක් නැත්තම් හිතේ විශ්වාසයක් නැත්තම් ශ්‍රද්ධාවක් ඇති වෙන්න ඇතුලේ නැත්තම් සීලවන්ත බවක් ඇති වෙන්නේ නැහැ. පින පව ගැන විශ්වාසයක් නැත්තම් සීල රකින්න පුළුවන්ද? බෑ. ඒ නිසා එකෙන් පටන් ගන්න අද ගෙදර ගිහිල්ලා අම්මලා තාත්තලා ඉන්නවනම් අම්මේ මෙන්න මෙහෙමයි මේ කාරණා. අම්මේ සීලවන්ත වෙන්න ඕනේ. සීලවන්ත කෙනෙක්ගේ තේරම පොයට ගිහිල්ලා සීල් සමාදන් වෙන එක නෙමෙයි. දෙහැමි සිතුවිලි. අද බලන්න සමාජයේ කොයිතරම් අම්මලා තාත්තලා මෙතනක් ඉන්නවා. පුංචි දෙයකට තරහ ගිහලා බයිනවා. කෝපෙන් ගහනවා. බෙහෙත් එක පෙව්වත් කෝපෙන් ගහනවා. නැද්ද? ඊ සීලවන්ත බව තියනද එතන? තීරුම් අරගන්නවා. අනේ අම්මේ ඔතන දැන් ඔය වැඩේ කරන්න එපා එන්න මෙහාට. අනේ මේ ඵලයන් යන්න ඔබ දන්නවද මේවා? ඔබ කියන්නේ නැද්ද? සීලවන්ත නම් ඔයගේ සිතුවිලි එනවද? ඔයගේ කට දෙනවද වචන? ඉන්නේ නැහැ. අම්මලා තාත්තලා හොඳට බුද්ධිය කල්පනා කරන්න ඕනේ. ප්‍රඥාව දියුණු කර ගන්න ඕනේ. ඒ ප්‍රඥාව දියුණු කරන්නේ අපි වයසට යනකොට අම්මේ තාත්තේ අපේ මොලේ තියෙන ඇඟේ තියෙන සෛල මැරෙනවා. සෛල මැරුණට පස්සේ අපිට මේ දේවල් ගැන කල්පනා කරන්න නැවත වතාවක් බෑ. ඒ නිසා පින් කිරීම හැම තප්පරෙම කරන්න ඕනේ. කුසල් වැඩි වීම හැම තප්පරෙම කරන්න ඕනේ. එහෙම නැත්නම් කුසල් වැඩි වෙන්නේ නැත්නම් අපේ ජීවිතේ හරි භයානකයි. මේ ධම්මේ නේද තාත්තේ. තුන්වෙනි කාරණාවෙදි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සූතබ්බව.
ඒකට මොකද්ද කාරණාව කියන්නේ? දහම් දැනුම ලබා දෙනවා. එක. අම්මේ මේ බලන්න හොඳ පොතක් තියෙනවා. කියවන්න මේක. අම්මේ බණපදයක් අහන මෙන්න රේඩියෝ එක තියෙනවා. කොහෙද රේඩියෝ තියෙන්නේ නේද? ටීවී එකේ බණක් යනකොට අහනකොට ටිල් නාට්‍ය දානවා. අම්මගේ බණ ඉවරයි. නැද්ද එහෙම? මුළු දවසේම ටිල් නාට්‍ය දානවා අම්මට බණක් අහන්න හම්බෙන්නේ නැහැ. දරුවන්ගේ වැඩ. බණ කියන තැන ධර්ම දේශනාව කියන තැන gedara අරහා. ධර්ම දේශනාව ඇහෙනකොට පව කොච්චරද කියනවනම් ඔළුවේ කැරකෙවිලා හැදෙනවා. සමහරුන්ට. මේ දරුවෝන්ට අපෝ මොන කරංචලයක්ද අහල පහල පිරිත් දානවා නම් මේ කාලේ හොඳටම දන්නවා මේ වස්වසන කාලේ හැම පන්සලකම පිරිත් දේශනා උදේ හවස යනවා කන් දෙක ඇබ දෙකක් ගහගෙන යන්නේ පන්සලක පාව හිතන්න පින්වතුනි මේ ආපු සසරේ නැවතිල්ලක් නැහැ නවතින්න බෑ ආපු කාලේ කොච්චරද කියනවනම් බ්‍රාහ්මණෙක් අහනවා භාග්‍යවතුන් වහන්සේ අපි කොච්චර ඉපදලා තියෙනවද? ගංගා නම් නදියේ වටේ තියෙන ගංගා නම් ගඟ තමයි ඉන්දියාවේ තියෙන හැතැම්ම 300 ගාණක් ගලා බසින දිගම ගංගාව. බුදුරජාණන් වහන්සේ කියනවා ගංගා නම් ගඟ දෙපැත්තේ තියෙන වැලි කැට ටික ගණන් කරන්න පුළුවන්ද? බ්‍රාහ්මණෙක් අනේ ඒක කොහොමද මේ භාගතුන් වහන්සේ කරන්නේ වැලි ටික ගණන් කරන්න බෑ එහෙමද අන්න එහෙනම් මේ වැලි කැට ගන්නටත් වඩා ඔබ උප්පත්තිය ලබන හිතා ගන්න අම්මගෙන් බීපු කිරි ටික මේ දරුවෝ ඔබ හැමදෙනාම මහා මුහුදේ වතුරට වඩා වැඩි මේ සසරේ අම්මගෙන් බීපු කිරි ප්‍රමාණය එකතු කරොත් අම්මා මැරිලා අඬපු කඳුළු ප්‍රමාණය එකතු කරොත් මේ සසරේ පුරාවටම වැඩි මහ මුහුදේ වතුරට වඩා අපි සත්තු බල්ල පූස වෙලුව වෙලා හරක් වෙලා අපේ බෙල්ල කැපිලා ගිහපු ලේ ටික එකතු කරොත් සාගරයේ වතුරට වඩා වැඩි. එහෙනම් මේ දුවන සසරේ ගිනි දැල්ල උඩින් දුවන මේ සසරේ එක නවතුම් පළක් විතරයි මේ වෙලාව මේ සසර මේ එක නවතුම් පළක්. මේක ගණන් ගන්නවක්වත් බැරි තැන. එහෙනම් මනුස්සාත්මයක් ලබන එක කන කැස් බෑවා විය සිදුරෙන් එළිය බලනවා වගේ අහස බලනවා වගේ වැඩක් ඒක කවදාවත් වෙන්නේ නැහැ මොන හරි පියුරුවේ කරපු පිනකට මේ මනුස්සාත්මය ලැබුණා මනුස්සාත්මය ලැබිලා කරන්නේ කෙනෙහිමයි කරන්නේ ඊර්ෂ්‍යාව වැඩමයි කරන්නේ නැවතත් ආත්මයක් නැහැ කියලා බලාගෙනමයි උදාහරණ බලන්න අංග විකල මිනිස්සු කොච්චර ඉන්නවද හරි අත්පය නැති මිනිස්සු කොච්චර ඉන්නවද සිහි කල්පනාව නැති මිනිස්සු කොච්චර ඉන්නවද වැඩක් තියනවද ආත්මය ලැබලා මනුස්සෙක් හැබැයි තමන්ට තනියෙන් වැඩක් කරගන්න බෑ. අතපය හතර රූප සුන්දරියක් වගේ ඉපදෙන්නේ ඇයි? පින්කම් කරලා. අතපය අංග හතර සියල්ල හොඳට ඉපදෙන්නේ ඇයි? පෙර සසරේ කරපු කුසල්. අම්මර තාත්තර සලකලා. අම්මර තාත්තර අවශ්‍ය කරන දේ යුතුයකම් ටික ඉටු කරලා. පන්සලට ගිහිල්ලා බුදුරජාන් වහන්සේට මල් වට්ටිය පූජා කළා මෙන්න බුදුහාමුදුරනේ මල් කියලා ආපු මිනිස්සු නෙමෙයි. ගෙදරම අම්මයි තාත්තයි ඉදිද්දී අවසාන හුස්ම යනකම් අම්මටයි තාත්තටයි කරපුගේ ප්‍රතිඵල දැන් මේ අම්මලා තාත්තලා වැඩි නිවාසෙට දාපු යන්න පාර කියපු මිනිස්සු සුගති උපදිනවද? කවදාවත් නැහැ. කවදාවත් උපදින්නේ නැහැ. මේ අම්මලා තාත්තලා හූල්ලා මෙතන ඉන්නේ. තමන්ගේ ලෝකවල ජීවත් වෙනවා. අනේ මගේ දරුවෝ, අනේ මගේ ළමයි මට කරේ නෑ. මම කසාද බැන්දේ නෑ. මගේ සහෝදරයෝ මන් දිහා බැලුවේ නෑ. දීපලසෝ ගන්න උත්සාහ කරපු මිනිස්සු, සාධන පීඩනයට කරපු මිනිස්සු, මේ අය තලාපෙලාපු මිනිස්සු උපදිනවද? උපදින්නේ නෑ. මේ මුළු ලෝකෙම ඉන්න සත්වයෝ ගණන් බලන්න කොච්චරද කියලා. තිරිසන් අපාය. අසුර අපාය කොහෙද තියෙන්නේ? අසුර අපාය තියෙන්නේ මුහුද ආශ්‍රිත කරගෙන ජීවත් වෙන ඇහැට නොපෙනෙන සත්තු. මේ මුළු ලංකාවට වඩා ලොකු විශාල සත්තු ඉන්නව මුහුදේ. දැකලා තියෙනවද? දකින්න බෑ. ප්‍රඥාව දිනු කරන බුදු කෙනෙකුට රහතන් වහන්සේක නමකටයි පමණයි දකින්න පුළුවන්. අපි දකින්නේ නැහැ. අසුර අපාය කියන්නේ ඒ මුහුද ආශ්‍රය කරගෙන ජීවත් වෙන නර
වලක. අපිට යන්න ඕන තරම් තන් තියෙනවා. දිවි ලෝක තියෙන්නේ 6යි. දිවි ලෝක 6යි. අපායව අටමහා නිරය. අටමහා නිරයට එක නිරයකට තියෙනවා අපායකට තියෙනවා ඔසුපත් නිර 16ක්. පෞකාරය කොයිතරම්ද කියලා හිතා ගන්න. එතකොට 136ක් තියෙනවා පොළොවේ යටම තියෙන ලෝදිය යන ලෝදිය තැම්බි ඉන්න 136ක් නරකයි. සරියුත් මහ රහතන් වහන්සේ දවසක් දා මහ විශාල ඇලක් ගලාගෙන යනවා. ඇලක් ගලාගෙන ගිහිල්ලා ඒ ඇලේ උඩින් එනවා උඩට වතුර වීදිනවා. ඕ වතුර වීදිනකොට ඒ වතුර වීදින තැන හරියම උණුසුම්. ගින්දර පිච්චෙන ඔය වතුර. හාමුදුරුවෝ ටික ඒ කියන්නේ ධානය නොලබපු හාමුදුරුවෝ ටික මේ මාර වැඩේ නේද? මේක මේ උණු වතුරනේ. උණු වතුර කනකින් තමයි මේක එන්නේ කිය එක කාර්ත කතන සපයනවා මේ වතුර ටිකට. වතුර ටික අර්ථ කතන සපයනකොට සරුත් හාමුදුරුවෝ කියනවා නෑ පුංචි මේ පොඩි නම මේක එන්නේ හිමාලය වනයේ තියෙන සීතල පොකුණකින් තමයි මේක පටන් ගන්නෙ මේ වතුර පහර. මෙච්චර බොරු කියනවද මේ මොගලන් හාමුදුරුවෝ? මෙච්චර මේ හැට පේන තරම් රස්නින් තියෙන ගිනියම් වෙන වතුර සීතලෙන් පටන් ගන්නෙ කොහොමද කියලා දැන් මොගලන් හාමුදුරුවන්ට හිතින් බයින්. හිතින් බැලලා ওই කතාව ගියා බුදුහාමුදුරුවෝ ගාවට. බුදුහාමුදුරුවෝ ගාවට ගියාම ওই නඩුව බුදුහාමුදුරුවෝ සරුත් හාමුදුරුවෝ සේරම කට්ටිය ගෙන්නවලා ඉඳලා අහන. ඇත්තද මේ කතාව? ඔව් මම කිව්වා තමයි කියලා කිව්වා. මේ එතකොට බුදුහාමුදුරුවෝ කියනවා ස්වාමීනි කතාව ඇත්ත මේක පටන් ගන්නෙ මේ දියවුල් පැත පටන් ගන්නෙ හිමාලය පර්වතයේ තියෙන සීතල පොකුණකින්. ඕක ටිකක් දුර ඇවිල්ලා පොළොව වැටට යනවා. පොළොව වැටට ගිහිල්ලා විශාල නරකාදි දෙකක මැද්දෙන් ගලාගෙන ඇවිල්ලා තමයි ඔතනින් එළියට එන්නේ කියලා. හිතා ගන්න පුළුවන්. විශාල මිරේවල් දෙකක් පාස් කරගෙන තමයි වතුර ටික එන්නේ පොළොවෙන් උඩට. අන්නේ නිරේ තියෙන ප්‍රශ්නේ තමයි ගිනියම් වෙලා උඩට එන්නේ. මේවා කොහොමද අපි බොරු කියන විශ්වාස? කොහොමද අපි මේක ප්‍රතික්ෂේප කරන්නේ? ඔබ ජීවත් වෙන්නේ නටන ලෝදිය වගේ පැහෙන මුටියක් උඩ. ඇයි එහෙම කියන්නේ? ඔබට නිරේ දුර හරි විවුර්තයි. අපායේ දුර හරි විවුර්තයි. දිවි ලෝකේ දුර හරි විවුර්තයි. දිවි ලෝකෙට යන්න හරි අමාරු දෙයක් නෙමෙයි. මොකද්ද කරන්න ඕනේ? කාටවත් අංචි අටවන්න. පොලියට සල්ලි දීලා හූරගෙන කන්න. සතුන් මරන්න. එපා කියපු පස්පව් වලින් වැළකෙන්න. අනේ ඔබ අර දුටු ගැමුණු රජුරෝ එක්කගෙන යන්න අශ්ව රථ දිව්‍ය රථ හයක් ඇවිල්ලා කතා කරා එන්න දුටු ගැමුණු රජතුමනි අපේ දිවි ලෝකෙට එන්න කියලා දිව්‍ය රථ හයම බලාගෙන ඉන්නවා පොරක කයි කියන්නේ මේ දුටු ගැමුණු රජුරෝ මොනව කරලද? සීලවන්ත බව රැකපු නිසා. උන්වහන්සේගේ රජුරුවන්ගේ සීලය තිබ්බේ නැත්නම් හැදෙනවද මේ රුවන්වැලි මහා සෑය? විශ්වාසයක් තිබ්බේ නැත්තම්. දුටු ගැමුණු රජුරුව කවදාවත් බුදුන් දැකලා නැහැ. අපි දැක්කද බුදුන්? නැහැ. ඒ විශ්වාසය සම්මා දිට්ඨිය යහපත් දැකීම මිත්‍යා දෘෂ්ටිකයෝ තමයි මේ රට පුරාම ඉන්නේ. ඒ කියන්නේ විශ්වාස කරන්නේ නැහැ අපාය තියෙනවා, දිවි ලෝකෙ තියෙනවා කිසිම දෙයක් මේ මොනවද මේවට කියන්නේ අපි මේ බය වෙන්නේ හොල්මන් ඒව මේව නම් අපි ගණන් ගන්නෙත් නැතරම්. හොල්මන් ඒව මේව බුදුරජාන් වහන්සේගේ දේශනාවල නැහැ. පෙරේත ලෝක තියෙනවා. ඕ විශ්වාස කරන්නේ නැත්තේ මිත්‍යා දෘෂ්ටිකයෝ. මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්නවා කියලා කියන්නේ මොකද්ද? අපායේ දොරට තට්ටු කරන්නේ මෙහෙම ගිහින් ටොක් 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 කරලා මං ආවා අපායේ. තට්ටු කරන්න බලන් ඉන්න. පේනවද? ඒ කිසි දෙයක් නැහැ අම්මටයි තාත්තගේ ආශිර්වාදය. අනේ පුතේ ඔබ බුදු වෙයා අම්මා කෙනෙක් කියනවද? මට මතකයි පැවිදි වුණේ ඊයේ දවසේ වෙනකොට හරියට මාස 2යි මම පැවිදි වෙලා. පැවිදි වෙලා හරියට මාස 2යි
මම ඉගෙනගත්තු දේ තුල මගේ ශ්‍රද්ධා වර්ධනය කරගෙන මගේ ධර්ම දැනුම වර්ධනය කරගෙන මම පෙර කරපු සසරේ කරපු කුසලයක් මේ කිහිප දෙනෙකුට හරි ධර්මයේ දේශනා කරන්න පුළුවන් වීම ගැන මම පැවිදි වෙනවා කියලා කිව්වහම අම්මා කිව්වේ මොකද්ද? අනේ පුතේ එපා. ඒ අම්මගේ සිතවිල්ල සීලවන්ත සිතවිල්ලක් නෙමෙයි. කල්පනා කරලා අම්මා කතා කරලා දෙවෙනි ටෙලිෆෝන් කෝල් එකේදී අම්මා කිව්වේ පුතේ නිවන් දැකපන්. තේරුණා? අපි අම්මා කෙනෙක්ගේ හරි තාත්තා කෙනෙක්ගේ හරි සීලවන්ත බව ඇති කරන්න ඕනේ ඉදිරින්න දරුවෝ. අදටත් මම අම්මගේ සිතුවිලි වෙනස් කරේ නැත්තම් අම්මා මගේ ජීවිතේ මාරේ බවට පත් වෙනවා. කවුද මාරේ කියලා කියන්නේ? අකුල් හෙළන අය. අම්මා කර චෝයිතරම් පවක් කර ගන්නවද? පැවිදි වෙන කෙනෙක්ට පාර කපලා. ඒක මේ සසරේ කරගන්න විශාල පාප කර්මයක්. දෙවෙනි ටෙලිෆෝන් කෝල් එකේදී අම්මා කිව්වේ පුතේ නිවන් දැක. ඒ කවුද ඒ සිතුවිලි ඇති කරේ? මම. මට පුළුවන් වුණා අම්මව වෙතින්ට අරගෙන ඉන්න. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කරුණු පහක් ගැන දේශනාවල සඳහන් කරන්නේ. හතරවෙනි කාරණාව වෙලාව නැති නිසා අපි මේ කාරණා පහ ගැන සාකච්ඡා කරමු. ධර්ම දේශනාව නිමවටපත් කරමු. ත්‍යාගශීලී බව. ත්‍යාගශීලී බව තමයි හතරවෙනි කාරණාව. පරිත්‍යාගය. කුහක වෙන්න බෑ. තමන්ගේ දේවල් විතරක් රැස් කර ගැනීම බෑ. දරුවන්ට බෙදන්නේ නැහැ. උඹට දෙන්නේ නැහැ මේ ඉඩම. ලොකු කොල්ලට මන් දෙන්නේ. පරිත්‍යාගයක් තියෙනවා. නේ? බෑ. අපි අහලා තියෙනවා වෙරළු ගෙඩියත් හතකට කපලා කෑවලු නේ. කොහොම කතාවක් තියෙනවා මගේ ජීවිත සම්බන්ධයෙන් මේක සෑහෙන්න. ඉඩමක් තිබුණා. ওই ඉඩම මගේ අම්මා නෙමෙයි. වෙන අම්මා කෙනෙක්. මම හොඳින්ම දන්නේ. පවුලක්. එක දරුවෙකුට ඉඩමක් දුන්නා. ඉඩමක් දීලා ඔය අම්මගේ කටින් කියවුණා එක දවසක අර ඉඩම් කෑල්ල කවදක හරි මම උඹේ පුතාට ලියනවා කියලා අම්මා දවසක් කිව්වා. ඕක ඔය වැඩිමල් පුතා හිතේ තියන් හිටියා. හැබැයි වැඩිමල් පුතාට කරන්න ඕන යුතුයකම් ටික කරා. එතකොට නංගිගේ වැඩිමල් පුතාට ඉන්නේ එක ළමයි. එතකොට එයාගේ නංගිට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. දරුවෝ 3 දෙනෙකුට ඉන්න නිසා ටික අඩුපාඩුකම් දැනුණා. දරුවෝ 3 දෙනෙක්. ඒතර අම්මා කල්පනා කරා පස්සේ ලොකු පුතාට මොකක් හරි කරගන්න පුළුවන් එක දරුවා ඉන්නේ. ඒ නිසා එයාට දෙනවට වඩා මේ ඉඩම නංගිගේ දරුවට ලියනවා කියලා. දරුවෝ 3 දෙනෙක් එක දරුවෙකුට ලිව්වා. ඒ ඉතුරු ඉඩම් කෑල්ල. ලිව්වට පස්සේ ඕක ආරංචි වුණාර වැඩිමහල් මේ කියන්නේ ලොකු පුතාට. ආරංචි වෙලා ඊතර ලොකු සංවේගයක් ඇති වෙන කාරණාවක්. මම හරීම සමීප පවුල. මම කවදක හරි ගිහි ජීවිතය තුලත් මම ප්‍රාර්ථනා කරන් හිටියා මේ කතාව වලට සමාජගත කරලා මනුස්සයන්ගේ සිතුවිලි වෙනස් කරන්න පුළුවන් කියලා පළමු වතාවට තමයි මේ කාරණා මම මේ කියන්නේ. මතක් වෙච්ච නිසා අම්මලා තාත්තලා ගැන කතා කරන්න ඕන නිසා. ඒ අම්ම හරි ශ්‍රද්ධාවන්ත, සීලවන්ත අම්ම කෙනෙක් ගියා දවසක් සිල් සමාදන්. එතකොට සිල් සමාදන් වෙලා ගෙදර එනකොට ලොකු පුතා මොකද කරේ? තරහින් පුරහරප පරුෂ වචන කියලා සීරම් බැලලා මේ දවසක් දෙ වෙන කතා වැඩක්. ගෙදර මේන් ස්විච් එක ඕෆ් කරා. ගෙදර මේන් ස්විච් එක ඕෆ් කරා. අම්මා ඉන්නේ 6ට 4 ගෙදර. මේන් ස්විච් එක ඕෆ් කරා. මේන් ස්විච් එක ඕෆ් කළා කාමරයක් අස්සේ හාන්ගේ ඉඳලා අම්මගේ බෙල්ල මිරිකුවා. අම්මා උස්සලා ගැහුවා පොළවේ. අර අහිංසකම්ම සිල් රෙද්ද පිටි. ගහනකොට ඒකේ උපාය කාගේද? ඒ ලොකු පුතාගේ නෝනගේ. අර දරුවා අවුරුදු 8ක් 9ක් විතර යනවා. ওই දරුවට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. මුළු පවුල පිටින්ම ඇවිල්ලා කරපු කාරණාවක්. ওই දරුවා දකින්නවා ආච්චිවර සාලි මැද්දෑදී වැටලා ඉන්නවා. ආච්චි මැරුණෝ ගා දරුවෝ විලාප දෙන්න ගත්තා. ඒ දරුවට ආච්චි අම්මා ආදරේ නිසා. තේරෙනවද? එතකොට ලොකු පුතා කලබල වෙලා අම්මව දාලා
ගියා. මරණොත් නැද්ද මොකද්ද තුනේ කියලා බැලුවේ නෑ. පැනලා ගියා කලුවරේ. අම්මා කවුරුත් නෑ මුළු රෑ පුරාම අර සාලේ මැද්දේ වැටලි හිටියා. එලි වෙනකොට දුව ආවා අම්මට කෑම අරගෙන. එතකොට තමයි දන්නේ අම්මගේ කකුල බිඳිලා. ඔන්න ඕක තමයි අපේ ජීවිතවල නිරන්තරයෙන් දකින්න පුළුවන් කාරණා. එතකොට ওই මිනිස්සයා ගිහිලා දිවි ලෝකේ උප්පත්ති ලැබනවද? ලැබනවද? නෑ. කල්ප ගානක් අපාය පිනිපිනි ජීවත් වෙන මිනිස්සු. දැන් වැරහිලා අවුරුදු 45ක 50ක වයසක ඉන්න මිනිස්සෙක් දැන් අවුරුදු 80ක විතර පෙනුමා ගිහිල්ලා දිට්ඨ ධම්ම වේදනීය කර්ම ලෙඩ වලින් පිරිච්ච මිනිස්සෙක් බවට පත් වෙලා අර අම්මා කොයිතරම් සීලවන්තද කියනවනම් ඒ අම්මා තාමත් හොඳින් ජීවත් වෙනවා කිසිම කෙනෙක්ගේ උදව් පදව් නැති. ඕක තමයි අපේ ජීවිතේ අපි නිරන්තරයෙන් දකින්නේ. මේක අරගෙන මේ ඉඩම් කෑල්ල අරගෙන මොකටද අපි මොකක් බලාපොරොත්තු වෙන්නේ? මේක දාලා යනවා. දැන් යන්නේ කොතෙන්ද? අම්මා පොළවේ ගහලා. ඉතින් එතන මොකද දකින්නේ? ප්‍රඥාව නැහැ. බුද්ධිය නැහැ. බුද්ධිය නැතිකම තමයි අපි වෙන්නේ තුල තියෙන්නේ. පස්වෙනි කාරණාව මේ කාරණා තුල පස්වෙනි එක තමයි බුද්ධිය ඇති කිරීම. ප්‍රඥාව දියුණු කිරීම. ප්‍රඥාව අම්මටයි තාත්තටයි ප්‍රඥාව දියුණු කරේ නැත්තම් මේ කියන කිසිම දෙයක් පිළිගන්නේ නැහැ. නේ? කිසිම දෙයක් පිළිගන්නේ නැහැ අම්මට බුද්ධිය නැත්තම්. අම්මා ලවුරන්ට බැන යනවා. අර කරින් කාරණා හතරත් හරි අවසාන කාරණාවත් හරි. ඒ කාරණා ටික පෙළගස්සනකොට අවසාන කාරණා බුද්ධිය ප්‍රඥාව ඇති කිරීම. අපායක් නැහැ. විශ්වාස කරනවා. බුද්ධිය නැත්තම් විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා බුද්ධිමත් භාවය හරිය වැදගත්. ඒ නිසා මෙන්න මේ කාරණා දැන් රාත්‍රී 7යි 6:45 තමයි මාම කිව්වේ නතර කරන්න කියලා. තවද ඕනනම් කරුණු කාරණා තියෙනවා මාපි උපස්ථානය ගැන. ඉතින් මංගල කාරණාවක් ලෙස බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ පරාභව සූත්‍රය බලන්න. පරාභව සූත්‍රයේ තියෙන්නේ වසලයක් වෙන්න කාරණා අමරතාතර ඕටෙන් කරන්නේ නැති අය වසලය. දැන් අද කාලේ සමාජයේ වසලය කියලා බනින්නේ මොකටද? තීරමක් තියනවද? නැහැ. වසලයෝ අපි හැම තැනම දකින්න වසලයෝ. මොකද පරාභව සූත්‍රයේදී කියන කාරණා ගැන අපි හරියට සාකච්ඡා කරලා බලනවා නම් අපි ඒව තීරුම් අරගන්නවා නම් අපිටම තට්ටු කරලා බලන්න අපි වසලෝ නෙමෙයිද කියලා. වසලයෝ තමයි මේ අපි හැමෝම. වසලය කිව්වම මිනිමරා ගන්න වචනයක්. නැත්නම් මේ වසලයයි කියලා බැනපු ගමන් මොකද්ද වෙන්නේ? මිනිහම් බැරෙනවා. ඒ තරම් පහත් වචනයක්. වසලයක්. ඇත්ත. පහත් වචනයක් තමයි. ඒ වචනේ පහත් වචනේ මොකද්ද? අපි දකින්නේ මෙන්න මේ පරාභව සූත්‍රයේ කියනවා අපි උරට කියලා දෙනවා. අපි හැමෝම වසලයෝ. පරාභව සූත්‍රයේ කාරණා ටික අරන් බලන්න. හරි අපූර්ව සිංහල තේරුම් තියෙනවා. මංගල කරුණු ටික කියවන්න. එතකොට ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඔබ හැමදෙනාම තමන්ගේ ගෙදර ඉන්න බුදුන් අමතක කරලා පන්සලේ ඉන්න බුදුන් හොයාගෙන යන්න එපා. ගෙදර බුදුන් කවුද? අම්මයි තාත්තයි. ඒ නිසා මේ 86 හැවිරිදි මේ ආදරණීය මාතාව බලා ගැනීම, මාතාවට අවශ්‍ය කරන උවටන් කිරීම අම්මලා තාත්තලාට සැලකීමේ යුතුයකම දන්න දරුවන්ගේ යුතුයකමක් බවට පත් වෙනවා. ඒ නිසා අම්මා දරුවෝ කී දෙනෙක් වැදුවද? 6 දෙනෙක් වැදුවා. 6 දෙනාම සලකනවද? අපෝ පුතාලා තුන්දෙනායි ගොල්ලෝ තුන්දෙනායි ඒ කාටියගේ දරුවෝ ඔක්කොම මුණුබුරෝ තේරම මට මේත් ගන්න අවුරුද්දට හැමදාම මාත් දැල්ගෙන මේ සම්මත මහත්තයා අර සල්ලි තන්නවා ඔගේ අමුතුනේ මගේ මේ දරුවෝ බුදුන් දැක නිවන් දකින්න ඕන මගේ දරුවෝ මුණුබුරෝ ඔක්කොම ඒ දරන් හරියට හොඳයි. ඔව් ඉතින් අමවාඩි ඒක තමයි සසරේ කරපු පින. දැන් මේ අම්මලා තාත්තලා සියල්ලම ගාරගෙන අපි පින අනු වර්ගීකරණය කරොත් අම්මා පෙරමුණට යනවා. මොකද? ගෙදර ඉන්නේ. දරුමුණු පුරව සාත්සප්පායම් කරනවා. අපිට නෑ නේම. අපිට නෑ. මොකද අපි සසරේ මේක තීරුම් අරගන්න ලැජ්ජාවර කාරණාවක් නෙමෙයි.
ලැජ්ජ වෙලා පින් කරගන්න බෑ. තේරුණාද අම්මේ? තාත්තේ ලැජ්ජාව කියන කාරණාව තුල අපිට බෑ. ලැජ්ජ තමයි දරුවෝ සලකන්නේ නැති වුණාම. ඒකේ අනිත් පැත්තෙන් කල්පනා කරලා බලන්න. ඇයි ලැජ්ජාව වෙන්නේ? මම සසරේ පින් කළා නෑ. මම ලැජ්ජ වෙන්න ඕනේ. සමහර දරුවෝ ඉන්න මේ අම්මලා තාත්තලාගෙන් අහනකොට දරුවන්ගේ නමක්වත් කියන්නේ නෑ. දරුවන්ට ඒ තරම් ආදරේ. අනේ හිතින් දන්නවා මේ කරේ නෑ කියලා. අනේ පුතේ අපේ පුතා හොඳයි. මෙහෙම කරනවා මම මේ ගෙදර ඉන්න බැරි කමට මේ ආවේ. අම්මලා තාත්තා තේරුම් කියනවා. ඒක තමයි මාතෘ සෙනෙහස. පීතෘ සෙනෙහස. අද අරගෙන බලන්න ළමයි 10 දිනක් අරන් බලන්නකෝ. අම්මට වදින ගාතාව දන්නවද කියලා? තාත්තට වදින ගාතාව දන්නවද කියලා බලන්නකෝ. දන්නේ නැහැ. ඉතින් අපි කොහොමද මේ සසරේ ගොඩ යන්නේ? ගෙදර බුදුන් ඉන්නවා. පාන්සලේ බුදුන්ට මල් වට්ටි පූජා කරනවා. අනේ පින්වතුනි කවදාවත් ඒ දෙක අහසයි පොළොවයි වගේ. ගෙදර අම්මට උදේ හවස වඳින්න. මල් වට්ටියක් ඕනේ නැහැ. අම්මට කොණ්ඩේ පීරන්න, අම්මට තෙල් ටිකක් ගන්න කොණ්ඩේ. කොයිතරම් අම්ම සතුටු වෙනවද? එහෙම නැතුව අම්මා බලු කූඩුවේ දාලා අම්මා අන්තිම කාමරේ දාලා මధుරෝක කා නෙට් එකක් ගන්න නැතුව දුක් විඳනවා. හැබැයි ලෝකෙට පරකාසේ ලෝකෙට පේන දරුවෝ ටිකක් තීරම යාළු මල්ලෝ එකතු කරගෙන ගිහිල්ලා වැඩි නිවාසවල ඉන්න අම්මලා තාත්තලාගේ කොණ්ඩේ තෙල් ගන්න එක තීරුමක් නෑ පින්වතුනි. දාන මාන දෙනක තීරුමක් නෑ. මේක තමයි සත්‍ය. මේකට මුණ දෙන්න. අපාය මහගෙදර මිනිසුන්ගේ බුදුහාමුදුරුවෝ කියනවා. අපාය මහගෙදර කියන්නේ අපි හැමෝම යනවා. බුදුහාමුදුරුවෝ මේ අවසාන වතාවට මම මේකත් මේ ධර්ම දේශනාව ඉවර කරන්නම්. මේකෙන් සුගතියේ උපදින්නේ මේ මුළු පෘථිවිය තුලම ගත්තාම මේ මුළු ලෝකෙම තියෙන පස්තිකයි සුගතියක උපදින්නේ තම තමන්ගේ ඇඟිල්ලේ තියෙන මෙන්න මේ මාපට ඇඟිල්ලේ තියෙන නියපොත තරම් පිරිසක් විතරයි. මෙහෙම කළා මෙහෙම පොඩ්ඩක් අරගත්ත බුදුරාමුදුරුවෝ මේ පේනවද මහණෙනි මේ පස්තික මෙන්න මෙච්චර ප්‍රමාණයක් ඉපදෙනවා සුගතියේ. ඊතුරු සීලුම පස් වල ප්‍රමාණය යන්නේ සතර මහා පායට. සතර මහා නිරේට යන්නේ. එහෙනම් අපි ඔය පස්තික වෙන්න අමාරු නෑ. ගෙදර ඉන්නවා අම්මයි තාත්තයි අම්මගේ තාත්තගේ සතුට තරම් ලෝකෙ වෙන කිසිම සතුටක් නෑ. මම ගිහි ජීවිතය තුල මගින් වෙච්ච වැරදි මම මෙනෙහි කරනවා අම්මට. මම මෙනෙහි කර කර සමාවයි දෙනවා අම්මගේ. ඒ මං හිතින් සමාවයි දෙනවා. ගිහි ජීවිත උතර පු탁 කියන මිනිස්සෙක් විදිහට මගෙන් ඕන තරම් අම්මට තාත්තට වැරදි වෙන්නේ නැති. මං ඕරෝපු අවස්ථාවල් ඕන තරම් ඇති අම්මට. ගස්සගෙන ගිහපු අවස්ථාව ඕන තරම් ඇති අම්මට. ඒවා දොහොත් මුදුන් දීලා මම දැන් සමාවයි දෙනවා. මොකද මං ඒවා ආදීනව දන්න නිසා. එක දවසක් දුටු ගැමුණු රජුරුවන්ගේ පුතා බැන්දේ කවුද? සාලිය කුමාරයා කසාද බැන්දේ කවුද? අශෝකමාලා. පංච කාල්යාණින් අගතැන්පත් රූප සුන්දරියක්. ඒ තරම් සුන්දර කාන්තාවක් නැහැ. ඒ තරම් සුන්දර කාන්තාවක් නැහැ. ඉපදුනේ කොහේ ගිහිල්ලාද? ෂැඩෝල් කුලේ ඉපදුනේ. මොකද්ද කාරණාව? දවසක්දා මල් පූජා කරන්න ගිහිල්ලා අම්මා කියනවා මල් ටික පූජා කරන්න කලින් මල් ආසනය සුද්ධ කරපන්. මල් ආසනය හොදපන් කියලා. අම්මා වතුර අරන් එනකොට මල් ආසනය හොදලා නැහැ. හොදලා නැහැ මල් ටික පීර කරලා. එතකොට අම්මා කියනවා දුවට ඒ සැඩුලියේ උඹ මෙහෙම කරේ නැද්ද? මම නෙමෙයි සැඩුලි උඹයි අම්මේ කියලා කිව්වා. මම නෙමෙයි අම්මේ සැඩුලි උඹයි. ඉපදුනේ කොහෙද? සැඩෝල් කුලේ. රූප සුන්දරී මල් පූජා කරා. පින් එකතු වුණා. හැබැයි ඉපදුනේ ෂැඩෝල් කුලයක. මේ ලංකා ඉතිහාසයේ ගත්තාම අශෝක මාලා තරම් ලස්සන කාන්තාවක් ඉපදිලා නැහැ කියලා කියන්නේ. පංච කල්යාණින් අගතැන්පත් දරුවෝ 20ක් වැදුවත් ඒ පෙරුමේ වෙනසක් වෙන්නේ නැහැ. පංච කල්යාණයේ චවි කල්යාණයේ තියෙන රහසය ඒකයි. හරියට විශාඛා මාතාව වගේ බුද්ධ ශාසනයේ අග්‍ර දායිකාව උපාසිකා විශාඛා මාතාව අවුරුදු 120ක් ආයු වැළඳුවා. තමන්ගේ දරුවෝ ප්‍රමාණය 20ක්. ඒ 20ට හම්බෙච්ච තව දරුවෙක් ගත්තාම 130 දෙනෙකුට ආච්චියම කෙනෙක් වුණා. හැබැයි චවි කල්යාණය පංච කල්යාණයෙන් අගපැත් තම්පත් ඇය තමන්ගේ
මුණුපුරු මිනිපුරියන්ටත් වඩා තරුණයි. ආච්චි කියන්න බෑ. අක්කා වගේ. හිටි. ඒ පින් සසරේ කරගත්තු පින්. එහෙනම් පින්වතුනි අපි හැමෝම පැයකට ආසන්න කාලයක් ධර්මදේශනාව සවන් දුන්නා. හැම දිනාටම විශේෂයෙන්ම මෙන්න අද දවසේදී මේ ධර්මදේශනාව ඇතුළුව මේ වැඩිහිටි නිවාසී නම්මලා තාත්තලාට දානය පිළිගැනීමේ අරමුණක් තිබුණා. ඒ අරමුණ තමයි අසන්ත මහතා ඇතුළු පවුලේ හැමදෙනාම අද දවසේදී මෙහි මූලිකත්වය අරගෙන කටයුතු කරා. බොහොමත්ම පිං අසන්ත මහත්තයා. අසන්ත මහත්තයා කවුද? හොඳයි. බොහොමත්ම පිං. ඔය වගේම පිංකම් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අනිත් කාරණාව තමයි වෛසීලවතී ආදරණීය ආච්චි අම්මට දීර්ඝායු වේවා කියලා ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම 86 වෙනි ජන්මදිනයේ යෙදෙන දින දවසේදී ඒ වගේම වයසට පසු වෙන අම්මලා තාත්තලාගේ සුවදුක් බලන්නට ආපු එක විශාල පුණ්‍ය කර්මයක්. ඒ නිසා අම්මට දීර්ඝායු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විරාජ් මදුෂ්ක කියන ආදරණීය සහෝදරයාට පින් අනුමෝදන් කරන්නට මේ අද දවසේදී මේ කාරණාව විදියට සැලසුම් කරලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම එක්ක බලනකොට ඉතාමත්ම යහපත් සිතුවිලි තමයි ජීවිතයේ තියාගෙන දෙලා තියෙන්නේ. මේ සීලවන්ත බව හැමදාම හැම මොහොතේකම ඇති කරගන්න ඕනේ. ඒ ඇති කරගන්න සීලවන්ත බව මුළු ජීවිතේ පුරාම සාර්ථක වේවි. ඒ සාර්ථක ජීවිතේ තවත් ශක්තිමත් කරගන්නට මෙවැනි පින්කම් කටයුතු කරන්නට තවත් සිතේ තියෙන ශ්‍රද්ධාව ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී ඔබ හැමදෙනාම මේ කරගත්තා වූ පින් මේ කරගත්තා වූ කුසල් නිවන් දොරටුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම කෙනාටම අපි කරන හැම සිතුවිල්ලක්ම හැම කරන කටයුත්තක්ම අවසානයේදී ඔබ කල්පනා කරගන්න ඕනේ මගේ මේ ජීවිතය තුළ නිවන් දොරටුවක් වේවා කියලා. නිවනින් තොර අපිට මේ සසරෙන් ගැලවීමට අවස්ථාවක් නැහැ. ඒ නිසා නිවන් දොරටුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න මේ කරන හැම කටයුත්තක්ම සතෙකුට කැම වේලක් දුන්නත් ඉඳුල් ටික අත හොදලා දැම්මත් මේ මගේ මේ පොළොවේ ඉන්න සත්තු මේ බත්තර ටික කාලා පෝෂණය වේවා කියන සිතුවිල්ලෙන් තමයි ජීවත් වෙන්න ඕනේ. ඒ නිසා හැම දිනාටම තෙරුවන් සරණයි. එහෙනම් අපි අත් දෙක නල්ලේ තියාගෙන වැඳගමු. අභිවාදන සීලිස නිච්ඡන් වඩ්ඩාපතායිනෝ තත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti සබ්බ සම්පatti මේවච ආකාසට්ටා බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු ශාසනං ආකාසට්ටා බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු ශාසනං ආකාසට්ටා බුම්මට්ටා අගාමෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු මම් පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දීර්ඝ සම්පන්නිය ලැබේවා. තෙරුවන් සරණයි. හාමුදුරන්ට දුසරණු මේකෙන් ආයිතු කාලයක් දාකාස් වරුන්දන්නවා අපේ හාමුදුරන්ට හොඳයි බොහෝ විශ්වාසයි හොඳයි අම්මට එසේම වේවා හැම වෙලාවෙම තරහ මරහ ක්‍රෝධ කියන සිතුවිලි ටික අයින් කරලා ජීවත් වෙන්න. එතකොට ඉබේටම සීලවන්ත සිතුවිලි වල ඇති වෙනවා. හොඳේ? එහෙමයි. හැමෝම එහෙමයි. තේරුණානේ? බණ ටික අහලා මේ පැත්ත කර වෙලා තමන්ගේ දේවල් ගැන කල්පනා කරන්න එපා. මේව හැම වෙලාවෙම මෙනෙහි කරන්න. ඒකට කියන්නේ පින මෝරනවා කියලා. අපි කරන හොඳ වැඩ ගැන හැම වෙලාවෙම කල්පනා කරන්න. මොකද මාරේ අපිත් එක්ක පස්සෙන් දුවන නිසා අපි හොඳ වැඩ කල්පනා කරන්න අපට ශක්තියක් දෙන්නේ නැහැ. ඒ නිසා කරන පව් වැඩ කාට හරි අපි බැන්නා තරහා අපිට ඒව ඔලුවට එනෝ නිතරම. මොකද හේතුව මාරේ පස්සෙන් ඉන්න ඕනේ අපි. මාරේ හරි කැමති. අපි සසර අපායට යනවනම්. ඒ නිසා අම්මා මාරේ පරාජය කරන්න ඕන. ධර්ම සිතුවිල්ලක් එනකොට හිතින් කල්පනා කරන්න. නෑ මං ඔබට ඉඩ දෙන්නේ නෑ. මං ඔබට ඉඩ දෙන්නේ නෑ කියලා කල්පනා කරන්න ඕන. මගේ හිතත් එක්ක තරඟ කරන්න ඕන. එහෙම නැත්තම් කාම ඇතුළට ගිහිලා ඇඳේ හාන්සි වෙලා ඕකෙම එලිලා හිටියොත් දන්නේම නෑ හුස්ම ටික යනකොට සිතුවිල්ල මොකද්ද?
කාට හරි ද්වේෂයකින් ඇල්ලලා තියෙනවා. ඒ නිසා අම්මලා තාත්තලා හැම වෙලාවෙම කිසි කරදරයක් නැහැ නේ මෙතන තුන් වෙනට කන්න හම්බ වෙනවා. බණ භාවනා කරන්න විතරයි තියෙන්නේ. බුදුහාමුදුරු ගාවට ගිහිල්ලා තුන් වෙන වඳින්න. ප්‍රශ්නයක් හිතේ තියෙනවා බුදුහාමුදුරුන්ගේ මුණ දිහා බලාගෙන කල්පනා කරන්න. ওই කාමරයක් ඇතුළට වෙලා ඉඳලා ජීවිතේ සුබ තිරන්න බෑ. තේරෙනවද අම්මේ? කිසි කරදරයක් නැති තැනක් නේ. දරුවෝ කෑ ගන්නවද? දරුවෝගේ දරුවා බලන්න තියෙනවද? මොකක්වත් නැහැ. ධර්ම කාරණා සාකච්ඡා කරන්න. ධර්මය සාකච්ඡා කිරීම ලොකුම පින. තේරෙනවද? මේ මෑණියෝ ඉන්නව මෙතන. ධර්මය ගැන සාකච්ඡා කරා. මේ මෑණියෝ මේක මොකද්ද වෙන්නේ? මේක මොකද්ද වෙන්නේ කියලා. සාකච්ඡා කරන. එතකොට ධර්ම දාන ඉබේම ඇවිල්ලා. දන්නේ දෙයක් කියලා දෙනවා. මේ පුංචි දරුවෝ දහම් පාසල යවන ධර්මය ගැන කියලා දෙන්න. මලක් පහන පූජා කරන මල් වට්ටේ කැඩීම හවස 6 වෙනකොට අනිවාර්ය කරලා තියන්න. තේරෙනවද? ඒක තමයි පුරුදු කරන්න ඕන ජීවිතේ. එහෙම නැත්නම් අපිට මේ සසරේ ගොඩ යන්න බෑ. තේරෙනවද? විහිළුවක් තමයි මේ ජීවිතය. අවුරුදු 70ක් කියන්නේ 75ක් කියලා කියන්නේ ඒක දිවි ලෝකයක්. අපි දිවි ලෝකය ගැන කතා කරනකොට පුංචි කාරණාවක් ගැන මේ ධර්ම දේශනාව ඉවර කරා. තවතිසා දිවි ලෝකේ එක දවසක් කියන්නේ අපි මේ මනුලෝකෙ තුල අවුරුදු 100ක්. තේරෙනවද? අවුරුදු 100ක්. එතකොට එක දෙවියෙක් තවත් දිව්‍යාංගනාවක් එක්ක යාළුකම් පැවැත්තුවා. යාළුකම් පවත්වනකොට උදේ දැක්ක මේ දිව්‍යාංගනාව ඉන්නවා. දන්නේ නැහැ. චුත වෙලා. දිවි ලෝකෙන් චුත වුණා. ආයුෂ ඉවර වෙලා චුත වෙනකොට මනුලෝක උප්පත්තිය ලැබුවා. මිනිස්සෙක් වෙලා. මිනිස්සෙක් වෙලා උප්පත්තිය ලැබලා දරුවෝ 5 දෙනෙක් හැදුවා. අවුරුදු 85ක් වෙනකන් ජීවත් වෙලා මැරිලා ගිහිලා ශ්‍රීලවන්ත සිදුවිලිත් එක මැරිලා ගිහිලා ආපහු කෞසලා දිවි ලෝකෙ ඉපදුණා. ඉපදෙනකොට අර උදේ අහපු දෙවියා හවස ඉපදිච්ච මේ දිව්‍යාංගනාවෙන් අහන කොහෙද ගියේ? මම දැක්කේ නෑ නේ ඉන්නවා. මම මන් ලෝකෙට ගිහිල්ලා දරුවෝ 5කුත් හදලා අවුරුදු 85ක් ආවි වළඳා තමයි මේ ආවේ කිව්වේ. ඔක හරියට සුරංගනා කතාව වගේ. ඕගොල්ලෝ විශ්වාස කරන්නේ නැති තරමටපත් වෙනවා මේක ඇත්ත. දැන් වසවාර්ති දිවි ලෝකෙට බුදුහාමුදුරුව අපවත් වෙලා එක දවසයි. එක දවසයි. අවුරුදු 1600ක් අපි මනුලෝකයෙන් වසවාර්ති දිවි ලෝකෙ එක දවසක්. බුදුහාමුදුරු දැන් පිරිනවම් පාලා වසර 2600යි. 2600යි. එතකොට එක දවසයි පෑ ගන්නයි. ඉතින් අවුරුදු 500ක් ජීවත් වෙනවා කියලා කියන්නේ දිවි ලෝකෙක පින් තියෙනවා. හොඳයි අපි කරුණු කාරණා ඉදිරියට සාකච්ඡා කරමු. එහෙනම් පෙරවන් සරණයි හැමෝටම.